සම්බුදු සරණයි සදැහැති පිනැති ඔබ සැමට. යමෙක් යුද්ධයකදී මිනිසුන් ලක්ෂයක් පරදා ජයගත්තද ඔහුගේ එම ජයග්‍රහණයට වඩා තම එකම ආත්මය ජයගන්නා පුද්ගලයාගේ ජයග්‍රහණය වඩා උතුම් වන්නේය. එනිසාවින් ලෞකික ජයග්‍රහණයන්ට සීමා නොවී ලෝකෝත්තර ජයග්‍රහණය ලැබගන්නට නොයසේනම් සසර ජයගන්නට අද ඔබ ශ්‍රවණය කරන මෙම උතුම් වූ සද්ධර්ම දේශනාව සදැහැති පිනැති ඔබ සැමට මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමින් බෞද්ධ රූපවාහිනිය ඔබ වෙත ගෙන එන සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නටයි මේ මොහොතේ අප සූදානම් වන්නේ. සදහැවතුනි, ඒ අනුව මේ දේශනාව පවත්වන්නට අප සෑම දෙනා වෙත මෙත් සිතින් ධර්ම සභාවට වැඩම අවදාලා අවසරයි පූජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අපි සියලු දෙනා ස්වාමීන්ද්‍රයන් වහන්සේ নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. ගම්පහ පරාක්‍රම පාරේ පදිංචි පින්වත් සචින්තද සිල්වා මහතා සහ නයනාද සිල්වා මහත්මිය සමගින් බිනුති දියණිය සහ ජනිරු පුතණුවන් ප්‍රධාන ඒ පින්වත් පිරිස මේ සද්ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ ලබාගෙන කටයුතු කරනවා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි
මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නත් මේ උතුම් ධර්ම දානානිසංසය ධර්ම ශ්‍රවණානිසංසය හේතු වාසනා වේවා කියන පරමාර්ථය ඇතුව පින්නතුනි අපි මේ දිනවල සාකච්ඡා කරමින් හිටියේ අචින්තෙය්‍ය කියන සූත්‍ර දේශනාව. ඒ සූත්‍ර දේශනාව පදනම් කරගෙන සිදු කරන 5 වෙනි ධර්ම දේශනාව තමයි මේ සිදු කරන්න සූදානම් වෙන්නේ. 4 වෙනි ධර්ම දේශනාව නිමා කළේ අපේ බුදුරජාණන් වහන්සේ ධාතුන් වහන්සේලා ඉතුරු කරලා පිරිනිවන් පෑවා. ධාතුන් වහන්සේලා ඉතුරු කළේ මොකටද? ධාතුන් වහන්සේලා පිළිබඳව භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨානය මොකක්ද කියන කාරණාව තමයි අපි සාකච්ඡා කරමින් හිටියේ. පින්නතුනි, එහි අවසාන වශයෙන් අපේ බුදුරජාණන් වහන්සේ මේ ධාතුන් වහන්සේලා පිළිබඳව අදිෂ්ඨාන කරනකොට කොයි විදිහට ඒ පිළිබඳව අදිෂ්ඨාන කළාද කියන කරුණු කීපයක් අපි සාකච්ඡා කළා. තථාගත ශරීරයෙන් ශේෂ වුණ ධාතුන් වහන්සේලා ප්‍රමාණය ද්‍රෝණ 8ක්. ඒ මහා ධාතුන් වහන්සේලා හැරුණහම ද්‍රෝණ 8ක් කියලා කීවේ අපි මුල් දේශනාවේ සඳහන් කළා. හුණ්ඩු හැටියට කල්පනා කළොත් 256ක්. සේරු හැටියට කල්පනා කළොත් දල වශයෙන් සේරු 64ක්. එතකොට මේ ධාතුන් වහන්සේලා අවුරුදු 5000ක් කල් පවතින්න අදිෂ්ඨාන කරනවා. බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයේ තියෙන අනන්ත බව, අචින්තෙය්‍ය බව කියලා කිය අපට නොවැටහෙන බව. මේ සැබෑම සරුවඥ ධාතුන් වහන්සේ කවුරු ළඟ අවුරුදු 5000ක් කල් වැඩ සිටිය යුතුද කියන කාරණාවත් බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරලයි තියෙන්නේ. ඒ පුද්ගලයාට අනුග්‍රහ වශයෙන් කොච්චර කාලයක් ඒ තැන්වල වැඩ සිටිය යුතුද කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කළා. පින්නතුනි, අපි අහලා තියෙනවා සමහර ධාතුන් වහන්සේලා නිසි විදිහට උපස්ථාන කරන්නේ නැත්තම් ඒ තියෙන තැනින් වෙන තැනකට වැඩම කරවනවා කියලා. ඒ කාරණාව භාග්‍යතුන් වහන්සේම අදිෂ්ඨාන කරන කාරණාවක්. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශරීර ධාතුවෙන්ම ශේෂ වුණ උතුම් සර්වඥ ධාතුන් වහන්සේ නමක් යම් කෙනෙක් ළඟ වැඩ ඉන්නවා නම් ඒ පුද්ගලයාට මේ ලෝකේ ලැබෙන්න තියෙන හොඳම වස්තුව තමයි ලැබිලා තියෙන්නේ. ඒ ධාතුන් වහන්සේ තමන් ළඟ වැඩ ඉන්න නිසා ප්‍රඥාව තියෙනවා නම් නිවන් දකින්නතුරු සතර අපායක නොවැටෙන්න මහා කුසල් රැස් කරගන්න අවස්ථාවක් තමයි ඔහුට ලැබිලා තියෙන්නේ. ජීවමාන බුදුරජාණන් වහන්සේ හැමදාම තමන් ළඟ තමන්ගේ නිවසේ වැඩ ඉන්නවා හා සමානයි. අපි ළඟ අවශ්‍ය ගෞරවයයි ශ්‍රද්ධාවයි. බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරපු කාලයක් තියෙනවා මේ පුද්ගලයා ළඟ මේ ධාතුන් වහන්සේ මෙච්චර කාලයක් වැඩ ඉන්න ඕනේ කියලා. භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය පවතින කාලයේ පුරාවට
ඒ ධාතුන් වහන්සේ අපි ළඟ වැඩ ඉන්නවා. නමුත් ඒ අතරතුර ධාතුන් වහන්සේ අපිට අහිමි වෙන්න පුළුවන්. ඒ ධාතුන් වහන්සේගෙන් අපිට ලබා ගන්න තියෙන ප්‍රයෝජනය අපි ලබන්න සූදානම් වෙන්නේ නැත්තම්. තවත් ශ්‍රද්ධාවන්තයෙක් ළඟට ඒ ධාතුන් වහන්සේ වඩින එක බුද්ධ අධිෂ්ඨානයේම ස්වභාවයක්. මේ ධාතුන් වහන්සේලා මම සඳහන් කළා ජීවමාන බුදුරජාණන් වහන්සේ ළඟ වැඩ ඉන්නවා හා සමානයි කියලා. මේ ධාතුන් වහන්සේ කොයිතරම් ප්‍රබලද? කුඩාම ධාතුන් වහන්සේලා අබෑට වගේ. යම් අබෑටයක් තරම් වූ එක ධාතුන් වහන්සේ නමක්. කෝටි ලක්ෂයක් සක්වලක කිසියම් තැනක වැඩ ඉන්නවනම් ඒ ධාතුන් වහන්සේ ඒ කෝටි ලක්ෂයක් සක්වලේ වැඩ ඉන්න තාක්කල් බුද්ධත්වයේ සඳහා පාරමිතා පුරලා අවසන් කරපු බෝධිසත්වයෙක් ඒ සක්වලේ පහළ වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. බුද්ධත්වයේ සඳහා පහළ වෙන්නේ නැහැ. හේතුව තමයි බුදුවරු දෙන්නෙක් එකට වැඩ නොඉන්න බව. ඒක අපි මුලිනුත් මතක් කළා. ධර්මයේම සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේලා දෙනමකට එකම සක්වලක වැඩ ඉන්න බැරි ඇයි කියලා. කාරණාව සඳහන් කරලා තියෙනවා එහෙම වුණොත් මේ මහ පොළොවට පවතින්න බෑ කියලා. ඒ අනන්ත ගුණය මේ මහ පොළොවට දරන්න බෑ කියලා සඳහන් කරනවා. ඒ නිසා තමයි දෙනමක් එක කාලේ පහළ වෙන්නේ නැත්තේ. එතකොට යම් ඊටාම කුඩා සර්වඥ ධාතුන් වහන්සේ නමක් කෝටි ලක්ෂයක් සක්වලේ කොතන හරි වැඩ ඉන්නවනම් ඒත් වෙනත් බුදුරජාණන් වහන්සේ නමක් ඒ කෝටි ලක්ෂයක් සක්වල තුල පහළ වෙන්නේ නැහැ. හේතුව තමයි මහරජුරු රාජ්‍යයේ ඉන්නකොට තව කෙනෙකුට රජකම් කරන්න බැරිකම. එතකොට තව බුදුරජාණන් වහන්සේ නමක් පහළ නොවෙන්නේ මේ ධාතුන් වහන්සේ වැඩ ඉන්න නිසා. ඒ කාරණාව සලකලා තියෙන්නේ තාමත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියන කාරණාව. එහෙමනම් පින්නතුනි අපි තවත් අසරණ නැහැ. මොකද තාමත් භාග්‍යතුන් වහන්සේ අපිත් එක්ක වැඩ ඉන්නවා. ආයු සංස්කාර අත්හැරිය බව ඇත්. නමුත් අපටම අනුකම්පාවෙන් කෘතගුණ සැලකීමක් හැටියට තමයි ධාතුන් වහන්සේලා ඉතුරු කරලා පිරිනිවන් පෑවේ. එහෙනම් ඒ ධාතුන් වහන්සේලා ඒ පුද්ගලයා ළඟ වැඩ සිටිය යුතු කාලයත් අහවල් අයට අනුග්‍රහයෙන් අහවල් අය ළඟ මෙච්චර කාලයක් වැඩ සිටිය යුතුයි කියන කාරණාවත් භාග්‍යතුන් වහන්සේම අදිෂ්ඨාන කළා. ඒ අදිෂ්ඨාන ශක්තිය තුලම තියෙන්නේ අචින්තනීය බව. මොකද තවත් ඉපදිලත් නැති කෙනෙක් ගැන මේ අදිෂ්ඨාන කරන්නේ. අනාගතයේ ඉපදිලා මේ විදිහට ශ්‍රද්ධාව උපදවලා මේ විදිහට ධාතුන් වහන්සේට පූජා පවත්වනවා මෙහෙම කෙනෙක් කියන කාරණාව තුලනේ අදිෂ්ඨානය කරන්නේ. ඉතින් ඒ නිසා ඒ කාරණාවල් අපිට වැටහෙන්නේ නැති නිසා තමයි අචින්තීය කියලා සඳහන් කරලා තියෙන්නේ. අපිට හිතන්න බෑ. ඒක භාග්‍යතුන් වහන්සේගේ ගුණේ අනන්ත බවක්. ඒ කාරණාවත් බුදු ගුණ අනන්තයි කියලා කියන කාරණාව තුල මෙනෙහි කරන්න වටින තැන. ඊළඟට පින්නතුනි බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙන්නේ ධාතුන් වහන්සේලා විසිරවන්න නෙමෙයි. අනුකම්පාව නිසාත් කෘතගුණ සැලකීම උදෙසාත් ධාතුන් වහන්සේලා අපට ඉතුරු කළා මිසක් බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ ඒ කාරණාව සඳහා නෙමෙයි. එහෙනම් මොකටද බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ? ඒ කාරණාව විශේෂයෙන් සිහිපත් කරනවා. බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නෙම ලෝක සත්වයාට ධර්මයේ දේශනා කරන්න. ධර්මය උපද්දවල දෙන්න. කාලේ වැලිතලාවෙන් වැහිලා ගිහිල්ලා තියෙන ධර්මය නැවත වතාවක් ඉස්මතු කරන්න.
කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අතුරු දහන් වෙලා බොහෝ කාලයක් ගියාට පස්සේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. එමනම් කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ නිර්මල චතුරාර්ය සත්‍ය ධර්මය අපට දේශනා කළා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ අතුරුදහන් වෙනකොට ධර්ම රත්නයත් අපිට අහිමි වෙනවා. එතන ඉඳලා අපේ භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වෙනකන් මිනිස්සුන්ට හැබෑ ධර්මයක් නැහැ. මිත්‍යා දෘෂ්ටිකව ජීවත් වෙනවා. සතර අපායේ දොර ඇරගත්ත පිරිසක් බවට පත් වෙනවා. නමුත් ධර්මය ලෝකේ තියෙනවා. මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ගිහිල්ලා. නැවත බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනවා කියලා කියන්නේ ඒ සැඟවිලා ගියපු ධර්මය නැවත වතාවක් එළියට ගන්නවා කියන එකයි. විශ්ව න්‍යාය ධර්මය බුද්ධ ධර්මය කියලා කියන්නේ හැබැවින්ම ස්වභාව ධර්මයයි. ඒක භාග්‍යතුන් වහන්සේගේ දේශනාවෙන්ම භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. මේ ස්වභාවය සත්වයා මැරෙනවා නැවත උපදිනවා. මැරුණ සත්වයා උපදින්නේ ආපහු මිනිසෙක් වෙලාමද මිනිහෙක් මැරුණොත් මිනිහෙක්මද වෙන්නේ. දෙවියෙක් චුත වුණහම ආපහු දිව්‍ය ලෝකෙම උපදිනවද? තිරිසනෙක් මැරුණහම තිරිසන් ලෝකෙම උපදිනවද? නිරයෙන් චුත වෙන අය නිරයම උපදිනවද? එහෙම නැත්තම් වෙන කොහේ හරි උපදිනවද? කියන කාරණාව මේ ස්වභාව ධර්මයට අනුව තීරණය වෙන දෙයක්. යමෙක් මේ ලෝකේ ජීවත් වෙනකොට ඔහු විසින් කළ යුතුයි නොකළ යුතුයි කියලා කටයුතු දෙකක් තියෙනවා. මිනිස්සු වැළකිය යුතු කාරණා සහ පිළිපැදිය යුතු කරුණු තියෙනවා. යම් කෙනෙක් ස්වභාව ධර්මයට එරෙහි වෙනවා නම් ස්වභාව ධර්මයට එරෙහි වෙන අයට ස්වභාව ධර්මයේ අකාරුණික වෙනවා. ඒ නිසා ඒයට දඬුවම් කරනවා ස්වභාව ධර්මයේ විසින්. ස්වභාව ධර්මයේ නීතිය බිඳලා දාපු නිසා. මෙහෙම නීතියක් ස්වභාව ධර්මයේ තුල තියෙනවා කියන කාරණාව අපි දන්නේ නැහැ කියලා කීවොත් ඒ නොදන්නා බවට නිදහසක් නැහැ. පිනතුනේ වර්තමානයේ අපි තුල තියෙන නීතියත් එහෙමයි. කෙනෙක් වාහනයක් පදවන්න පාරට අරගෙන ඒ වාහනේ දකුණු පැත්තෙන් පදවගෙන යනවනම් එයා නීතියේ වැරදිකාරයෙක් බවට පත් වෙනවා. නමුත් නීතියට අහු වුණාට පස්සේ මම දන්නේ නැති නිසායි එහෙම කළේ. මාර්ග නීති උල්ලංඝනය කළා නම් මම දන්නේ නැති නිසායි එහෙම කළේ කියලා කීවට අපිට සමාවක් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් දැනගෙන තමයි පාරට එන්න ඕනේ. එහෙනම් මේ ලෝකෙ ඉපදිච්ච අපි ස්වභාව ධර්මයේ ක්‍රියාත්මක වෙන හැටි අපි දන්නේ නැති නිසායි මෙහෙම කළේ කියලා කීවට අපිට නිදහසක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා ස්වභාව ධර්මයේ විසින් වැරදි කරන අයට දඬුවම් කරන්න සකස් කරපු හිරගෙවල් ප්‍රධාන වශයෙන් 8ක් තියෙනවා. ඒවට අපි කියනවා අටමහ නිරය කියලා. අටමහ නිරය ඇසුරු කරගත්ත කුඩා අණු නිරයවල් 128ක් තියෙනවා. ඒවට කියනවා ඔසුපත් නිරය කියලා. එහෙනම් කුඩා නිරේවල් 128යි මහ නිරේවල් 8යි ඔක්කොම එකතු වුනහම 136ක් වෙනවා. එතකොට නිරය කියන මට්ටමින් නිරේවල් 136ක් ගැන අපි කතා කරනවා. යම් කෙනෙක් ප්‍රාණඝාත කරන්නේද ඔහු ස්වභාව ධර්මයට එරෙහි වුණ පුද්ගලෙක්. මමත් මේ ස්වභාව ධර්මයක සාධකයක්. ඔබත් මේ ස්වභාව ධර්මයක සාධකයක්.
මදුරුවෙක් කියලා කියන්නෙත් ස්වභාව ධර්මයේම සාධකයක්. කූඹියෙක් කියලා කියන්නෙත් මාළුවෙක් කියලා කියන්නෙත් මේ සියලුම සත්වයෝ ස්වභාව ධර්මයේම සාධක. තවත් විදිහකට කිව්වොත් ස්වභාව ධර්මයාගේම දරුවෝ. තවත් බලවත් කෙනෙක් තවත් දුර්වලයෙකුට කරදර කරනවා නම් ඒක වරදක්. ආන්ගේ වරදට ස්වභාව ධර්මයෙන් දඬුවම් තියෙනවා. ඒ දඬුවම් කරන්නේ අර නිරයවල් වල ස්වභාව ධර්මයාගේ හිරගෙවල් ටික. වචනයෙන් කියලා ඉවර කරන්න බැරි, පෘථග්ජනයෙකුට හිතලා ඉවර කරන්න බැරි මහ භයානක දඬුවම් තියෙනවා. ඉතින් ස්වභාව ධර්මය එහෙම දඬුවම් කරනවා කියලා අපි දන්නේ නැහැ නේ පින්නතුනි. එතකොට කවුද ඒක අපිට කියලා දුන්නේ? බුදුරජාණන් වහන්සේ. අපි දන්නේ නැහැ ප්‍රාණඝාත කරාම දඬුවම් හම්බ වෙනවා කියලා. සමහර අය ඒකයි කියන්නේ මේ සත්තු ඉන්නේ මිනිසාගේ ජීවත් වීම උදෙසා. ඒ හින්දා මරාගෙන කෑවා කියලා ප්‍රශ්නයක් නැහැ කියලා කතා කරන අය ඕන තරම් ඉන්නවා. මොකද ඒගොල්ලෝ දන්නේ නැහැ එහෙම කරන අයට දඬුවම් හම්බෙනවද නැද්ද කියලා. නමුත් ඒකාන්තයෙන් නිරේ උප්පත්තිය ලබන්න හේතු වෙනවා. හොරකම් කරාම, වැරදි කාම සේවනය කරාම, බොරු කියලා අනුන් රැවටුවාම, මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා ඒ මත නිසා අන් අයගේ ජීවිතවලට කරදර කරාම ඒ හැම එකක්ම වැරදි. ස්වභාව ධර්මයාගේ නීති පොතේ බලවත් වගන්ති 5ක් උල්ලංඝනය කරන්නේ. ඒක අපි නොදන්න නිසා අපටම අනුකම්පා කරලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ ලෝක ධාතුවේ පහළ වෙලා මෙන්න මේ ටික කියලා දීලා අපට තහවුරු කෙරුවා. මෙන්න මේ ප්‍රාථමිකම සීලය හොඳට ආරක්ෂා කරගන්න කියලා. යමෙකුට මේ සිල්පද 5 ආරක්ෂා කරගන්න පුළුවන් නම් ඔහු මේ ලෝකේ මහා දක්ෂයෙක් බවට පත් වෙනවා. ස්වභාව ධර්මයේ කීකරු කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඔහුට ලොකු සහනයක්, රැකවරණයක් ඒ සීලය තුල තියෙනවා විතරක් නෙවෙයි, තව බොහෝ දෙනෙකුට සහනයක් උදා කරලා දෙන්නත් ඒ නීතියට කීකරු වෙච්ච පුජ්‍යලයට හැකියාවක් තියෙනවා. ඒ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා දක්ඛින විභංග සූත්‍රයේ. යම් කෙනෙක් තෙරුවන් සරණ ගියපු කෙනෙකුට යම් උපකාරයක් කරනවා නම් ඒක ඔහුට විපාක දෙනවා සැප සහිතව අනාගත ජීවිත අසංකේයක. සැප සහිතව විපාක දෙනවා. ඒ තෙරුවන් සරණ ගිය නිසා. තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිලුත් ආරක්ෂා කරනවා නම් ඒ පුද්ගලයාට උපකාර කරපු කෙනාට ලැබෙන ආනිසංසය අර අසංකේයයට වඩා හුඟක් වැඩි. නමුත් කොච්චරද කියලා කියන්නේ මේ ලෝකේ වෙන කතා කරන්න ඉලක්කමක් නැහැ. අවසාන ගාන තමයි අසංකේය. තව කෙනෙක් තෙරුවන් සරණ ගිහිල්ලා අටසිල් ආරක්ෂා කරනවා නම් ඔහුට කරන උපකාරයයි පන්සිල් ආරක්ෂා කරන කෙනාට කරපු උපකාරයයි අතර වෙනස ප්‍රමාණයෙන් අපිට දක්වන්න බෑ. නවාංග උපෝසතය තුල කෙනෙක් ඉන්නවා නම් අටසිල් රකින්න කෙනාට වඩා හුඟක් උසස්. ගෘහස්ත දසශීලයේ ඊට වඩා උසස්. සාමණේර දසශීලයේ ඊටත් වඩා උසස්. උපසම්පදා සීලය ඊටත් වඩා හුඟක් උසස්. ඒ සීලය ආරක්ෂා කරගෙන වත්පිළිවෙත් ටික මනාව සම්පූර්ණ කරනවා නම් යම් භික්ෂුවක් උපසම්පදාව තුල විතරක් ඉන්න භික්ෂුවට කරන උපකාරයට වඩා වතත් සම්පූර්ණ කරන භික්ෂුවට කරන උපකාරය ඊටත් වඩා උසස්. ඊළඟට පින්නතුනි මේ සඳහන් කළේ කරන උපකාරය කියලා. තිසරණ තියෙන කෙනෙකුට කෑම වේලක් දුන්නොත්
කෑම දුන්න කෙනාට අනාගත ජීවිත අසංකේයයක් ආකාර අසංකේයව 5කින් විපාක දෙනවා. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ප්‍රඥාවෙන්. ඒ සිල්වතෙක් හම්බුන නිසානේ ඒ ලාභය අපි ලැබුවේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ ප්‍රතිපදාව ගරු කරන්න පටන් ගත්තොත් යමෙක් ඔහු ලෝක සත්වයාට මොනතරම් සාධාරණයක් කරනවද? මොනතරම් උපකාරයක් කරනවද? කියන කාරණාව මෙතන බොහොම වටිනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ පරමාර්ථය තමයි ලෝකයට ස්වභාව ධර්මයාගේ යථා ස්වභාවය පැහැදිලි කරලා දෙන එක. ඒක තමයි සඳහන් කළේ එකම පරමාර්ථයේ ධර්ම දේශනා කරන එකයි. සතර අපායෙන් මුදවලා සංසාරයෙන් එතර කරන එකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය පින්නතුනි කොච්චර කාලයකටද අපි ඒකට කියන්නේ අකාලිකයි කියලා. මේ ධර්මය අකාලිකයි. ඕනෑම කාලයක ප්‍රතිඵල ලබන්න පුළුවන් ප්‍රයෝජන හොයන්න උත්සාහ කරන කෙනාට. ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ හැසිරෙනවාද යමෙක් යම් කාලයක ඔහුට මේ ධර්මයෙන් ඵල නෙලන්න පුළුවන්. අද සෝවාන් වෙන්න බැහැනේ. අද රහත් වෙන්න බෑනේ කියලා කතා කරන අය අපේ සමාජයේ ඕන තරම් ඉන්නවා. එදා ඵල ලැබුවට අද ඵල නෙලන්න බෑ කියලා. එහෙම එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. මේ ගෙවිගෙන යන්නේ මේ බුද්ධ ශාසනයේ අදිෂ්ඨාන කරපු 5000ක් කාලේ මේ ගෙවෙන්නේ 3 වෙනි 1000. පළවෙනි 1000 රහතන් වහන්සේලාම වැඩි. දෙවනි 1000ත් රහතන් වහන්සේලාම වැඩි. 3 වෙනි 1000 අනාගාමින් වහන්සේලා වැඩි. ඒ කියන්නේ රහතන් වහන්සේලා නැහැ කියන එක නෙමෙයි. රහතන් වහන්සේලා ඉන්නවා, අනාගාමී අය වැඩි. 4 වෙනි 1000ට යනකොට සකදාගාමින් වහන්සේලා වැඩි. අනාගාමින් වහන්සේලාත් රහතන් වහන්සේලාත් වැඩ ඉන්නවා. නමුත් සකදාගාමින් වහන්සේලා වැඩි. 5 වෙනි 1000ට යනකොට සෝවාන් වහන්සේලා වැඩි කියලා තියෙනවා. එහෙනම් මේ කාලේ ඵල නෙලා ගන්න බෑනේ ධර්මයෙන් කියලා කෙනෙක් සඳහන් කරනවා නම් හැබෑවටම ඔහු ධර්මය නොදන්න කෙනෙක්. භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනාවක් කරලා නැහැ. නමුත් මේ කාලේ අපිට රහතන් වහන්සේලා සුලභව පේන්න නැති බව ඇත්ත. අනාගාමින් වහන්සේලා සුලභව පේන්න නැති බව ඇත්ත. ඒකේ වරද තියෙන්නේ ධර්මයේද? ධර්මයේ නෙමෙයි වරද තියෙන්නේ. වරද තියෙන්නේ අපි ගාව. වරද තමයි අපි ධර්මයෙන් ඈත් වෙලා ඉන්න එක. අපි ප්‍රතිපදාවෙන් ඈත් වෙලා ඉන්න නිසා අපිට ඵල නෑ මිසක් ප්‍රතිපදාව තුල පිහිටලා ඉන්නවා නම් මෙදත් අනාගාමින් වහන්සේලාම වැඩි. අකාලිකයි කියලා කිව්වේ කාලයක් නෑ. සාන්දෘෂ්ටිකයි, සන්දිට්ඨිකෝ අකාලිකෝ කියලා කිව්වේ. සාන්දෘෂ්ටිකයි මේ ධර්මයේ. ඒහි පස්සිකෝ ඇවිල්ල බලන්න කියලා කිව්වේ. කොහාටද ඇවිල්ල බලන්න කියලා කිව්වේ? ධර්මයේ තුලට ඇවිල්ල බලන්න ධර්මයේ ප්‍රයෝජන තියෙනවද කියලා. එනම් භාග්‍යතුන් වහන්සේ මනාව ධර්මයේ දේශනා කළා. භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨානයේ පවතින තාක්කල් ඒ විදිහටම ප්‍රතිඵල නෙලන්න පුළුවන් ප්‍රතිපදාවේ හැසිරෙන කෙනාට. ඊළඟට පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ ඊටාම දුක් සහිතව මහන්සි වෙලා මේ ධර්මය අවබෝධ කළේ. පහසුවෙන් අවබෝධ කළා නෙමෙයි. මොන තරම් දුක් විඳද? මහා කල්ප අසංඛ්‍ය 4.1. ඒ නියත විවරණයෙන් පස්සේ නියත විවරණයට කලින්
මහා කල්ප අසංඛ්‍ය 16ක් කොයි තරම් කැපකිරීම කළාද කියන කාරණාවක් අපිට තේරෙන්නේ නැහැ. මහා කල්ප අසංඛ්‍ය 4ක් තුල විඳපු දුක සහ කරපු කැපකිරීම භාග්‍යතුන් වහන්සේ යම් යම් සූත්‍රවල යම් ප්‍රමාණයක් දේශනා කරලා තියෙනවා. දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ බණපද දෙකක් අහලා තුන්වෙනි බණපදයේ දේශනා කරන්න කලින් සදහටම සංසාරයෙන් සමුගණ්ඩ රහත් වෙන්න අවස්ථාව තමන් සතුව තියාගෙන ඒ අවස්ථාව අත්හැරියා. ඒ අවස්ථාව අත්හැරියහම තමන්ටත් නිරයට යන්න සිද්ධ වෙන බව දන්නවා. නොයෙක් දුක් ගැහැටවලට මූණ පාන්න සිද්ධ වෙන බව දන්නවා. පින්නතුනි අපි වෙනුවෙන් නිරයට ගියත් කමක් නෑ කියලා මහ බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා. මම නිරයට ගිහිල්ලා හරි මේ ප්‍රතිපදාව සම්පූර්ණ කරලා මේ ලෝක සත්වයා මේ භයානක සංසාරයෙන් එතර කරන්න ඕන කියන මහ පුදුම කරුණාවක් මහ පුදුම අනුකම්පාවක් තිබුණේ. ආන් ඒ නිසායි පාරමී ටික සම්පූර්ණ කරලා එහි අග්‍රඵලයේ හැටියට ලෞතර බුද්ධත්වයේ ලබාගත් ධර්ම දේශනා කිරීම සඳහාමයි. සුමේද තාපසතුමාට බණ කියන්න බැරි වුණාද? සුමේද තාපසතුමාටත් හොඳටම ධර්ම දේශනා කරන්න පුළුවන්. ඇයි අභිඥාලාභී තවුසේ. අවශ්‍ය නම් අපාය පෙන්නලා බණ කියන්නත් පුළුවන්. දිව්‍ය ලෝකෙ පෙන්වන්න ඕනේ තැන දිව්‍ය ලෝකෙ පෙන්නලා බණ කියන්නත් පුළුවන්. කොච්චර ආයුෂ තිබුණද සුමේද තාපසතුමාට? මිනිස්සුන්ගේ පරමායුෂ අවුරුදු ලක්ෂයක් කාලේ. අවුරුදු 20000ක්ම ත්‍රිපිටක ධර්මයේ ඉගෙන ගත්තත් තව අවුරුදු 80000ක් තියෙනවා බණ කියන්න. නමුත් සුමේද තාපසතුමා බණ කියන්න උත්සාහ කළේ. බණ කියන්න නෙමෙයි උත්සාහ කළේ. මහා කල්ප අසංඛ්‍ය 4යි ලක්ෂ 1ක් තිස්සේ පාරමිතා සම්පූර්ණ කරනවා කියලා මොකක්ද මේ කළේ? ධර්ම දේශනා කරන්න සුදුස්සෙක් බවට පත් වුණා. බුද්ධත්වයේ ගාවට යනවා කියන්නේ ඒකනේ. ධර්ම දේශනා කරන්න සුදුස්සෙක් බවට පත් වුණා. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය දේශනා කරනවා කියන එක සුළුපටු කාර්යයක්ද? ඒක සුළුපටු කාර්යයක් නෙමෙයි පින්නතුනි. එතකොට අපි ධර්ම දේශනා කරන්න සුදුසුද? මේ කතාව ඇහුවහම අපි ධර්ම දේශනාවක් කරන්න කිසිසේත් සුදුසුකම් තියන අය නෙමෙයි. නමුත් එහෙනම් දේශනා කරන්නේ මේ මට්ටමින් හරි මේ කාර්ය කරන්න වෙනත් පිරිසක් නැති නිසා තමයි ස්වාමින් වහන්සේලා ධර්ම දේශනා කරන්නේ. එහෙම නැත්නම් මේ ධර්මයේ වචනයක්වත් දේශනා කරන්න සුදුසු නැහැ. ඒ තරම්ම නිර්මලයි ධර්ම රත්නය. ඒ තරම්ම ශ්‍රේෂ්ඨයි ධර්ම රත්නය. ඒක කවදාවත් කාටවත් මොනම හේතුවක් නිසාවත් වෙනස් කරන්න බැරි දෙයක්. මේ ලෝකේ අනික් හැම දෙයක්ම වෙනස් කරනවා. විද්‍යාවත් බොහොම දියුණුයි කියලා කතා කරන කාලයක්. නමුත් යමෙක් හරියට ධර්මය අඳුරගත්තා නම් ධර්මය අඳුරගත්ත කෙනාට තේරෙනවා මේ ධර්මයත් එක්ක සංසන්දනය කරනකොට විද්‍යාව කියන්නේ කොයි තරම් නොදියුණු විෂයක්ද කියලා. මොකද භාග්‍යතුන් වහන්සේ ගේ අවබෝධයෙන් ප්‍රකාශ කරපු වචනයක් මේ බටහිර විද්‍යාව කියන තැනට එකතු කරලා තියෙන නිසා මිනිස්සු හුඟා පැටලෙනවා. විද්‍යා කියන වචනය බුද්ධ ආගමේ වචනයක්. මංගල ධර්ම දේශනාව ලෝකයට දේශනා කරපු වෙලාවේ තමයි විද්‍යා උදපාදි කියලා භාග්‍යතුන් වහන්සේ පාවිච්චි කළේ. එතනයි විද්‍යා කියන වචනේ තියෙන්නේ. ඒක පස්සේ කවුරු හරි හොරකම් කරගත්ත නිසා අපි හුඟක් අය හිතනවා බුදුදහම විද්‍යාව තරම් දියුණු නැති වෙති කියලා.
නමුත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ළඟ විද්‍යාව ලදරු මට්ටමේවත් නැහැ. විද්‍යාවේ බොහෝ දේවල් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. එක එක නිර්ණායක එක එක කාලෙට වෙනස් කරනවා. නමුත් දැන් අවුරුදු 2600 ගණනකට කලින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු වචනයක ඇලපිල්ලක්වත් වෙනස් කරන්න පුළුවන් කෙනෙක් ලෝකෙ නැති බවම දේශනා කළා. දෙවියෙකුටත් බෑ, බ්‍රහ්මයෙකුටත් බෑ, මාරයෙකුටත් බෑ. මනාව දේශනා කරලා පනවලයි තියෙන්නේ. ආදේශනා, පඤ්ඤපනා, පට්ඨපනා, විවරණා, විභජනා. මනාව විවරණය කරලා පනවලා තියෙන එක වෙනස් කරන්න කෙනෙක් තව ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක්වත් ගෞතම සම්මා සම්බුද්ධ රාජෝත්තමයන්න් වහන්සේ දේශනා කරපු ධර්මයේ ඇලපිල්ලක්, ඉස්පිල්ලක්, අල්කිරීමක්වත් වෙනස් කරන්නේ නැහැ. ඒ තරම්ම ශ්‍රේෂ්ඨයි ධර්ම රත්නය. එවන් වූ ධර්මයේ දේශනා කරන්න භාග්‍යතුන් වහන්සේමයි සුදුසු. නමුත් මුලින් සඳහන් කළා වගේ මේ මට්ටමින් හෝ මේ කාර්ය කරන්න පිරිසක් නැති නිසා වර්තමාන භික්ෂූන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගේ දේශනාව ඉගෙනගෙන අල්ප මාත්‍රයක් ලෝකයට පැහැදිලි කරනවා. ඒ පැහැදිලි කිරීමේදී ලාභය උදෙසා, ප්‍රශංසාව උදෙසා, ලෝභය උදෙසා, කීර්තිය උදෙසා යමෙක් ඇලපිල්ලක්ද මේ ධර්මයේ වෙනස් කරන්නේ. සඳහන් කළා ඔහු භාග්‍යතුන් වහන්සේගේ පරම හතුරෙක් කියලා. යමෙක් වෙනස් කරනවා නම්, වරද්දනවා නම් ධර්මයේ ලාභ ලෝභ උදෙසා ඒ භාග්‍යතුන් වහන්සේගේ පරම හතුරෙක්. අන්න ඒක නිසා තමයි පින්නතුනි මේ සංඝ ભેදය කියන කර්මය ලෝහිතුප්පාදක කර්මයට වඩා ඉස්සරහට එන්නේ. ආනන්තරීය පාප කර්ම ගැන සඳහන් කරනකොට ඉස්සරලාම තියෙන්නේ සංඝ ભેදය. දෙවනියට තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුවේ ලේ සැලවීම, ලෝහිතුප්පාදක කර්මය. තුන්වෙනුවට තියෙන්නේ මහරහතන් වහන්සේ නමක් ඝාතනය කිරීම. හතරවෙනියට ඉන්නේ මව ඝාතනය කිරීම. පස්වෙනි වෙන්නේ පියා ඝාතනය කිරීම. එතකොට හුඟක් දෙනා සමහර වෙලාවට අහනවා කොහොමද සංඝ ભેදය එකට එන්නේ කියලා. අපි මුලින් මේ සාකච්ඡා කරගෙන යන්නේ ලෞතුරා බුද්ධත්වයේ ලැබුවෙම මිනිසුන්ට ධර්ම දේශනා කරන්න. එතකොට භාග්‍යතුන් වහන්සේගෙන් පස්සේ කවුද මේ ශාසනය අවුරුදු 5000ක් කල් අරගෙන යන්නේ? ඒ ශාසනය ඉස්සරහට අරන් යන්නේ මහා සංඝරත්නය. එනම් භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කිරීම සඳහා බුද්ධත්වයේ ලබනවත් එක්කම සංඝ ශාසනය පිහිටුවීමත් ඒකේ තව පරමාර්ථයක්. මොකද තමන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඉදිරියට මේ ශාසනය ගෙනියන්නේ සංඝරත්නය. එහෙනම් යම් කෙනෙක් ඒ සංඝරත්නය බිඳවනවා නම් කාටද හානිය කරන්නේ? සම්බුද්ධ ශාසනයටයි හානිය කරන්නේ. සම්බුද්ධ ශාසනයට හානි කළා කියලා කියන්නේ මහා කල්ප අසංඛ්‍ය 4ක් තිස්සේ දුක් විඳලා පිහිටවපු ශාසනයටයි හානි කරන්නේ. ඒ නිසා සඳහන් කළා යමෙක් සංඝ ભેද කරන්නේද එය භාග්‍යතුන් වහන්සේගේ නික්ලේශී හද මණ්ඩලයට එල්ල කරන දරුණු ප්‍රහාරයක් කියලා. ආනන්තරීය පාප කර්මයක් කළොත් නැත්නම් ලෝහිතුප්පාදක කර්මය කළත් අන්තර්කල්පයක් නිරේ පැහෙන්න වෙනවා. නමුත් සංඝ ભેදය කළොත් මහා කල්පයේ පවතින තුරු නිරේ පැහෙන්න සිද්ධ වෙනවා. ඒ ශාසනය විනාශ කරන්න දායක වෙච්ච නිසා. භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුවේ ලේ සොලවනවා කියන එක භාග්‍යතුන් වහන්සේට පෞද්ගලික උදයක්. සංඝ රත්නේ ભેද කරනවා කියලා කියන්නේ සම්බුද්ධ ශාසනයට හානි කිරීම. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලෝක සත්වයාට මනාව විවරණය කරලා දේශනා කරන්නයි බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ. ඒකයි සඳහන් කළේ
ධාතුන් වහන්සේලා විසුරෝණ එක නෙමෙයි භාග්‍යතුන් වහන්සේගේ පරමාර්ථය. ලෝක සත්වයාට සසරින් එතර වීම උදෙසා නිර්මල ධර්ම රත්නය දේශනා කිරීමයි. ඒ ධර්ම රත්නය 5000ක් කල් මේ ශාසනයත් සමග පවතින්නේ. භාග්‍යතුන් වහන්සේ කරපු අදිෂ්ඨානය තුල අපිට නොතේරෙන අචින්ත්‍ය බවක් අනන්ත බවක් තියෙනවා. එහෙනම් මේ ශාසනය මෙතෙක් කල් මේ විදිහට පවතින්නේ භාග්‍යතුන් වහන්සේ කරන අදිෂ්ඨානය බුදුගුණ අනන්තයි කියලා කියනකොට මෙනෙහි කරන්න කාරණාවක්. ශාසනයේ ඉදිරියට පවත්වන්න කටයුතු කරනවා කියන්නේ. ඊළඟට පින්නතුනි මේ කාරණාව විශේෂයෙන් පැහැදිලි කරනකොට වර්තමානයේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අමුවේ වෙනස් කරනවා. අපි බොහෝ වෙලාවට අහනවා, දකිනවා බුදුරජාණන් වහන්සේටත් නින්දා කරන ස්වභාවයෙන්. භාග්‍යතුන් වහන්සේත් සාමාන්‍ය පුද්ගලයෙකුගේ ස්වභාවය තියලා මහ රහතන් වහන්සේලා තවත් සාමාන්‍ය එක පිරිසක් විතරයි කියන තැන තියලා කතා කරන දේවල් අපිට සමාජයෙන් අහන්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා නොකරපු කරුණු භාග්‍යතුන් වහන්සේ දේශනා කළා යැයි ප්‍රකාශ කරනවා සමහරලාට ඇහෙනවා. නිර්මල ත්‍රිපිටකයේ හෙව්වොත් කොතනවත් හොයාගන්න නැති වචන ධර්මය යැයි පෙන්නනවා. මේ ධර්ම රත්නයේ අයිතිය සරියුත් මහරහතන් වහන්සේටවත් භාග්‍යතුන් වහන්සේ දෙන්නේ නැහැ. ධර්ම රත්නයේ අයිතිය දෙන්නේ නැහැ. ධර්ම රත්නයේ අයිතිය එදත් තිබුණේ බුදුරජාණන් වහන්සේ යටතේ. අදත් තියෙන භාග්‍යතුන් වහන්සේ යට. ඇයි? තව කෙනෙක් යටතටපත් කළොත් ඔවුන්ට ඕන විදිහට අදහස් දක්වයි කියලා. ඒකයි සරියුත් මහරහතන් වහන්සේටවත් දෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කිසි කෙනෙක් තමන්ගේ භාවනා අත්දැකීම ශ්‍රාවකයන්ට පැහැදිලි කරන්න එපා කියලා. තමන්ගේ අත්දැකීම කියන්න යන්න එපා. එහෙනම් ශ්‍රාවකයන්ට පැහැදිලි කළ යුත්තේ කාගේ අත්දැකීමද? බුදුරජාණන් වහන්සේගේ භාවනා අත්දැකීම තමයි පැහැදිලි කරන්න ඕනේ. මොකද්ද බුදුරජාණන් වහන්සේගේ භාවනා අත්දැකීම කියලා කියන්නේ? භාග්‍යතුන් වහන්සේගේ භාවනා අත්දැකීම කියලා කියන්නේ 84000ක් ධර්මස්කන්ධය. Tamante හිතෙන දේ කියන්න එපා කියලායි දේශනා කළේ. මොකද වෙනත් කෙනෙකුට හිතෙන විදිහට තවත් කෙනෙකුට නිවනට යන්න බෑ. තවත් දේශකයන් වහන්සේ නමකට අපේ නිවන තියෙන තැන කියන්න බෑ. මේ අපේ මට්ටමින් නෙමෙයි කතා කරන්නේ, රහතන් වහන්සේලාගේ මට්ටමින්. ඒ තරම්ම ගැඹුරුයි. මේ ලෝකේ කොයිතරම් සත්ව සමුදායක් ජීවත් වෙයිද? ඒ සියලු දෙනාගේම නිවන් මඟ දන්න එකම ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ විතරයි. අතීතයේ ජීවත් වුණාද යම් ප්‍රමාණයක්, වර්තමානයේ ජීවත් වෙනවද යම් ප්‍රමාණයක්. ඒ කියන්නේ මිනිස්සු අතර විතරක් නෙමෙයි, දෙවියන්, බඹුන්, මරුන් අතරත්, මිනිස්සු අතරත්, ඔය තිරිසන් සත්තු, නිරේගාමී සත්තු, പ്രേත ලෝකවල ඉන්න අය, මේ සියලු දෙනාම ගැන කොයි කාලෙද නිවන් දකින්නේ? කවදා හරි නිවන් දකින්න ඕනේ. එහෙනම් අද අපි යම් කූඹියෙක් ගැන කතා කළොත් ඒ කූඹියා නිවන් දකින්න දවසත් බුදුරජාණන් වහන්සේ දන්නවා. තලලා විසිකරන මදුරුවෙක් දිහා ගැන කතා කළත් ඒ මදුරුවා නිවන් දකින්න දවසත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. අනන්ත සක්වල අනන්ත ජීවීන් කොයි තරම්ද කියන කාරණාවක් කතා කරන්න බෑ පින්නතුනි, අනන්ත කියාම. නමුත් ඒ හැම කෙනෙක්ම නිවනට යන්නේ කවද්ද? නිවනට යන්නේ කොහොමද? ඔවුන්ට නිවනට හේතු වෙන කාරණාව මොකක්ද කියන කාරණාව බුදුරජාණන් වහන්සේමයි දන්නේ. අපි එක උදාහරණයක් සඳහන් කළොත් අනුරාධපුරයේ මහසෑය මහමෙවුනා උයනේ වැඩ ඉන්නවා. අපි 1000ක් දෙනා අරගත්තොත් ඒ 1000ටම මහසෑය ගාවට යන්න වෙනම පාරවල් 1000ක් හදාගන්න පුළුවන් නේ.
10න් දෙන්නෙක් එකපාරක යන්නේ 18ම පාරවල් 1000කින් මහසෑය ගාවට එන්න පුළුවන්. ආන් ඒ වගේ තමයි නිවන කියලා කියන්නේ 1 ලක්ෂයක්. මේ අනන්ත සක්වලේ කොයි තරම් ජීවින් ඉන්නවද? ඒ හැම කෙනෙකුටම මේ නිවන කියන තනි ලක්ෂය ගාවට යන්න තමන්ටම පෞද්ගලික වෙච්ච තනි පාරක් තියෙනවා. මම නිවන් දකින විදිහට තව කෙනෙකුට ඒ නිවන අවබෝධ කරන්න බෑ. ආන් ඒ නිසා හැම කෙනෙකුටම නිවන ගාවට යන්න තමන්ගේ පෞද්ගලික පාරක් තියෙනවා. ඒක දන්න එකම කෙනා භාග්‍යතුන් වහන්සේ විතරයි. හැබැයි මේ 84000ක් ධර්මස්කන්ධය ඇතුලේ ඒ සියලු දෙනාගේම නිවනට යන පාර තියෙනවා. නිවනට හේතු වෙන වචනය මේ 84000ක් ධර්මස්කන්ධය ඇතුලේ තියෙනවා. අන්න ඒ නිසා තමයි බණ අහනකොට වචනයක් ගානේ අහන්න කියලා කිව්වේ. සුතා දතා වචසා පරිචිතා. වචනයක් ගානේ මනාව අහන්න ඕනේ. ආන් එහෙම අහනකොට තමයි මගේ ජීවිතේ වෙනස් කරන වචනය මට ওই දේශනාවක් අතරින් හම්බ වෙනවා. එදාට මේ ජීවිතේ සම්පූර්ණ වෙනස් වෙනවා. හැබැයි බණ අහන ගමන් වෙන දේවලුත් කර බණ ඇහුවොත් මගේ ජීවිතේ වෙනස් කරන ධර්ම කාරණා ටික අර වෙන වැඩක ඉන්න අතරේ මග ඇරෙන්න පුළුවන්. හරියටම බණ අහනවා නම් හරියටම අහන්න කිව්වේ නිසා. පින්නතුනි ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා අචින්තේය සූත්‍රය පදනම් කරගෙන කරන 5 වෙනි ධර්ම දේශනාව අපි මේ විදිහට නිමා කරමු. මේ උතුම් ධර්ම කාරණාව ලෝක සත්වයාගේ හිතසුව පිණිස දේශනා කරවන්න අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ ගම්පහ පරාක්‍රම පාරේ පදිංචි සචින්තද සිල්වා මහත්මයා හා නයනාද සිල්වා මාපිය දෙපළ හා බිනුති දුව හා ජනිරු පුතණුවන් ඇතුළු පවුලේ සියලු දෙනා. අපවත් වී වදාළ ගෞරවනීය බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවරෝ වැඩ සිටි දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළුව සියලුම මහා සංඝරත්නයට මේ පුණ්‍ය ධර්මයන් විශේෂයෙන් අනුමෝදන් කරනවා. මව්පස පියපස දෙපාර්ශ්වයේම මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පන්නිලගේ ගුණසේන පෙරේරා මහත්මයාට මේ පින් අනුමෝදන් කරන බව සඳහන් කරනවා. ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා. දෙපාර්ශ්වයේම සුජීවත්ව සිටින දෙමව්පියන් සහෝදර සහෝදරයින් දූ දරුවන් ඇතුළු සියලු ඥාතීන් හා හිත මිතුරන්ටත් ජනවාරි මාස 21 වෙනි දින 84 වන ජන්මදිනයේ සමරන බන්දුලද සිල්වා පියාණන්ට තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන්නත් බිනුති දුව ජනිරු පුතණුවන් ඇතුළු සියලුම දූ දරුවන්ට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්නත් ඒ දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට රත්නත්‍රයේ ආශිර්වාදය ලබා ගන්නත් දේශකයන්න් වහන්සේටත් බෞද්ධ නාලිකාවේ වත්මන් සභාපති අති ගෞරවනීය අවසරයි බොරලන්දේ වජිරඥාන හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් කොරෝනා වසංගතයෙන් රට බේරා ගැනීම සඳහා දිවාරය නොබලා වෙහෙසෙන සියලුම සේවාවන් වල කාර්ය මණ්ඩලවල සියලු දෙනාටමත් ශ්‍රී ලංකාවේ හා ලෝකවාසී ජනතාවටත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් මේ වසංගත තත්වයෙන් බේරෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතර මාර්තු 5 වන දින උපන් දිනයේ යෙදී තිබෙන නයනාද සිල්වා මහත්මියට තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීමත් ධර්ම දේශනාවට සහභාගී වූ සියලු දෙනාටමත්
ධර්මදේශනාව ශ්‍රවණය කරන ලංකාවාසී හා ලෝකවාසී සියලු දෙනාටමත් ධර්ම දානය සඳහා නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනාටමත් චිරජීවනය හා චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සඳහා මේ සියලුම පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සචින්තද සිල්වා, නායනාද සිල්වා මාපිය දෙපළත් දූ දරුවන් විසිනුත් පින් අනුමෝදන් කරන්නට යෙදුන සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබේවා. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.